දුවේ පුතේ අපි තුන්වන පරිච්ඡේදයත් එක්ක තමයි මේක තුලා සිටින්නේ පල්දෝරු අපහන පද්ධතියේ. අපි පල්දෝරු අපහන පද්ධතියක කොටස් පිළිබඳව කලින් පරිච්ඡේදයේදී සාකච්ඡා කරා. දැන් අපි කොහොමද මේ කොටස් උපකරණත් එක්ක එකතු කරගනිමින් මේ පල්දෝරු නිසි කළමනාකරණයකින් යුතුව පූතික ටැංකිය සහ පෙඟවුම් වල වෙත බැහැර කරන්නේ කියන කාරණාව පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගමු. එහිදී මේ ආකාරයට කියනවා ගෘහස්තව හා ආයතනික වශයෙන් එනම් රෝහල් පාසල් හා ජනගහනය බහුල ගැවසෙන ස්ථාන වලින් බැහැර කෙරෙන මල අපද්‍රව්‍ය පල්දෝරු නල හරහා බැහැර කිරීමට විවිධ ක්‍රම උපයෝගී කිරීමට අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වී ඇත. ඈත අතීතයේ ඉඳලා අප රජ කාලේ ඉන්දියානු සම්භාවයේ මේ ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පය යුරෝපීය මේ ගෘහ නිර්මාණ ශිල්පය මේ සෑම එකකම අතීතයේ ඉඳලා මේ මල අපද්‍රව්‍ය නිසි පරිදි ක්‍රමානුකූලව බැහැර කරා. දැන් ඔබට මතක ඇති අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශ මේ සංචාරය කරන අවස්ථාවේදී මේ මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගලෙන්ම නිර්මාණය කර කාණු පද්ධති දැක් ගන්න හම්බ වෙනවා. මෙන්න මේ වගේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් ඒ කාලෙත් පැවතිලා තිබෙනවා. ඒ වගේම මේ කාලෙත් එවැනි දියුණු ක්‍රමවේද බහුල වශයෙන් දුවේ පුතේ භාවිතා වෙනවා. දැනට බොහෝ කලකට පෙර බාල්දි වැසිකිලි ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුවද මේ වන විට සෑම නිවසකම පාහේ සනීප ආරක්ෂක පහසුකම් සහිතව ගෘහස්ත පල්දෝරු අපවහන පද්ධතියක් ක්‍රියාත්මය. දැන් ඈත කාලයේදී දැන් මිනිසුන් මෙන්න මේ වගේ ආකාරයට තමයි දුවේ පුතේ වැසිකිළිය පාවිච්චි කරේ. දැන් මෙන්න මේ ආකාරයේ ග්‍රවුන්ඩ් ලෙවල් තිබ්බොත් පොළවට යටට මෙන්න මේ වගේ වලක් කාරනවා. මේ පොළව උඩින් නිර්මාණය කරනවා මෙන්න මේ වැසිකිළිය. මෙන්න මේ ස්ථානයේ තමයි වැසිකිලි පෝච්චිය හෝ වැසිකිළිය රැඳවීම සිදු කරන්නේ. මෙන්න මේ ස්ථානයේ මිනිස්සයා සිටින මෙන්න මල අපද්‍රව්‍ය කෙලින්ම මේ පහළට වැටෙනවා. ඝන කසල මල අපද්‍රව්‍ය සියල්ලම මේ පොළවට අවශෝෂණය කරගෙන එක්තරා අවස්ථාවකදී මේ පිරෙන්න පටන් ගන්නවා. පිරුණාම ඒ ග්‍රාමීය නිවස්වල ඈත අතීතයේ මේවා ඉවත් කරන්නේ එහෙම්ම වල වහලා වෙනත් තැනක තවත් වැසිකිළියක් නිර්මාණය කරනවා. ඒ කාලයේ සඳහා බොහෝ ඉඩකඩ හැකියාව තිබුණා. නමුත් වර්තමානයේදී මිනිසුන්ට මේ ඉඩකඩ සීමා සහිත වීම නිසා ඊටාම සීමිත ඉඩ ප්‍රමාණයක් තිබීම නිසා මිනිසුන් මේ සනීප ආරක්ෂක පල්දොහුරු අපවහන පද්ධති පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා. අප සෑම නිවසකටම ඒකකයටම දුවේ පුතේ මේ පල්දෝරු අපවහන පද්ධතිය නිසි පරිදි පවත්වා ගැනීම වැදගත් වනවා. මෙන්න මෙවැනි ක්‍රමයක් තමයි ඈත අතීතයේ මිනිසුන් භාවිතා කරේ. නමුත් දැන් වර්තමානයේ වෙන විට අපි කතා කරන මේ සෙප්ටික් ටැංක් ඇන්ඩ් සෝකේජ් පිට් කියන ක්‍රමවේදය. ඉහළ මාලයේ පහළ මාලයේ තිබෙන සෑම බාත්රූම් එකකම සෑම වැසිකිළියකම ජනනය වන කසල අපද්‍රව්‍ය මෙන්න මේ ආකාරයෙන් ඊටාම පිරිසිදු තත්වයේදී අපි පෙඟවුම් වල පූතික ටැංකියට යොමු කිරීම සිදු කරලා තියෙනවා දුවේ පුතේ. නාගරික ප්‍රදේශවල ඉඩකඩ සීමිත බැවින්ද ජනගහනය වැඩි ඝනත්වයක් ඇති බැවින්ද මල අපද්‍රව්‍ය බැහැර කිරීමට සංවිධානාත්මක පල්දෝරු අපවහන පද්ධතියක් ක්‍රියාත්මකය. සංවිධානාත්මක වෙල් ප්ලෑන් කරපු නිසියාකාර පල්දෝරු පද්ධතියක් ක්‍රියාත්මකයි. ඔබට කියෝ පරිදි මේවා ක්‍රම දෙකකට බෙදෙනවා. එකක් තමයි සෙප්ටික් ටැංක් එහෙම නැත්නම් පූතික ටැංකි සහ දියවුරන වල ක්‍රමය. එහෙම නැත්නම් දෙවන ක්‍රමය තමයි පොදු අපවහන පද්ධතියකට මේ පල්දෝරු යොමු කිරීමේ ක්‍රියාවලිය. පොදු අපවහන පද්ධතියකට මේ පල්දෝරු යොමු කිරීමේ ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය දෙකම නිසියාකාරයෙන් පැවැත්වෙනවා. කොළඹ නගරය තුළ පොදුවේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. නමුත් රද්දොළුගම සොයිසාපුර වැනි නිවාස සංකීර්ණ රෝහල් කර්මාන්ත සහ උද්‍යාන වැනි ස්ථානවල පොදුවේ ක්‍රියාත්මක වන අපවහන පද්ධතියක් ස්ථාපනය කර ඇත. මේ සියලුම මේ පොදු අපවහන පද්ධතියේදී බැහැර කෙරෙන සියලුම මල අපද්‍රව්‍යයන් ඇදලා අරගෙන එහෙම නැත්නම් සක්කල්ලා උරලා අරගෙන වෙනත් ස්ථානයක මේ ප්‍රතිචක්‍රීකරණය කරනවා. නමුත් මෙසේ ප්‍රතිචක්‍රීකරණය කරන්න ලොකු අධික වියදමක් දැරීමට සිදු වෙනවා. ඒ බොහෝ අවස්ථාවලදී
රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්න වෙනවා. ඒවට ඉඩ පහසුකම් සලසා දීම, නිවැරදි නල මාර්ග මේවා නඩත්තු කිරීමට මේ අධික පිරිවැයක් දරන නිසා අප බොහෝ අවස්ථාවලදී පූතික ටැංකි ක්‍රමය සහ පෙඟවුම් වල ක්‍රමය කියන මෙන්න මේ සංවිධානාත්මක කසල බැහැර කිරීමේ ක්‍රමවේදය තමයි මේ වන විට ලංකාව පුරා ක්‍රියාත්මක වන්නේ. දැන් ඔබට මෙන්න මේ රූප සටහනේ පේනවා මේ සංවිධානාත්මක වැසිකිලි ක්‍රමයක්. ඒ කියන්නේ දුවේ පුතේ බැහැර කෙරෙන්නා වූ කසල කෙලින්ම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට උරලා සක් කරලා පම්ප් කරලා ඇදලා ගන්නවා. දැන් මේ වගේ නිවාස සංකීර්ණවලින් බැහැර කෙරෙන කසල මෙන්න මේ වගේ පොදු පල්දෝරු පද්ධතියකට එකතු කර ගැනීම සිදු කරනවා. ඒ එකතු කරගන්නා පොදු පල්දෝරු මේ වගේ පම්ප භාවිතා කරමින් අර වේස් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට අපද්‍රව්‍ය කළමනාකරන පද්ධතියකට අරන් ගිහිල්ලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී මතක තබා ගන්න ඝන කොටස් සහ ද්‍රව කොටස්. ද්‍රව කොටස් ඊටාම පිරිසුදු තත්වයට පත් කරලා සාමාන්‍ය ඇල මාර්ග වලට මුදා හරිනවා. ඝන කොටස් ඒ ආකාරයෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා ඒ වගේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සිදු කරලා කෘත්‍රිමව සිදු කරලා ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය යොදලා නිසි ආකාර ගුණාත්මක බවෙන් ඉහළ පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් මේ සංවිධානාත්මක පල්දෝරු බැහැර කිරීමේ ක්‍රියාවලිය පවතිනවා. දියුණු රටවල දියුණු නගරවල මේ ක්‍රමය අතිශයින් ජනප්‍රිය ක්‍රමයක්, පහසු ක්‍රමයක්. නිසි ආකාරයෙන්ම ඒවා තුළ මේවා ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඊළඟට එවැනි රූප සටහනක් තමයි මේ ඔබට ලබා දීලා තිබෙන්නේ. මෙන්න නිවස් වලින් බැහැර කෙරෙන පල්දෝරු මේ පොදු පල්දෝරු පද්ධතියකට යොමු කරනවා. ඒ පොදු පල්දෝරු පද්ධතිය හරහා යොමු කරද්දී ඔබට මෙන්න මේ පැහැයෙන් දැක්වෙනවා ඒ පද්ධතියට එකතු කරගන්නවා පල්දෝරු. ඒ වගේම නිවසේ වර්ෂා ජලය ස්ටෝම් වෝටර් එකතු වෙනවා. මේක තුන වර්ෂා ජලයත් මේ වගේ පොදු ලානිල් පැහැති මේ වගේ පොදු පද්ධතියට එකතු කරලා නිසි ආකාරයෙන් බැහැර කරන මේ අවස්ථාවේදී ජල ගැලීම් තත්ත්ව අධික ලෙස ජල එකතු වීම මෙන්න මේ වාගේ ක්‍රියාකාරකම් වීමට කිසිම අවදානමක් කිසිම හේතුවක් නැහැ. නිසි පරිදි නිසි ආකාරයෙන් ඊටම පිළිවෙලකට ජලය බැහැර කරනවා. ඒ වගේම පල්දෝරුත් බැහැර කරනවා. මේගේ දියුණු ක්‍රම දියුණු රටවල භාවිතා කරොත් විශේෂයෙන්ම ජල ගැලීම් තත්ත්ව වගේ දේවල් මේ මදුරුවන් කීටයන් බෝවීම බෝවන රෝග වගේ තත්ත්වයන් නිසි ආකාරයෙන් අපිට පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉදිරි අනාගතයේදී මේ තාක්ෂණය දියුණුවීමත් සමග මේ නිර්මාණය කරන සියලු ව්‍යාපෘතිවල මේ නිසි ආකාරව අපවිත්‍ර ජලය නැත්නම් පල්දෝරු බැහැර කරන සංවිධානාත්මකව කසල බැහැර කිරීමේ ක්‍රම පිළිබඳව වැඩි දුර මිනිසුන් අවධානය යොමු කරයි. ඉදිරි අනාගතයේදී පරිසරය ඊටාම ලස්සන තත්ත්වයේ ක්‍රමවත් ආකාරයේ පවත්වා ගන්නත් මිනිස්සු උත්සාහ කරයි. දැන් ඔබට මේ පේනවා අපි අර සාමාන්‍ය වශයෙන් කතා කරන පල්දෝරු අපවහන පද්ධතියක්. తాවකාලිකව. දැන් මේකට අපි සංවිධානාත්මක පල්දෝරු බැහැර කිරීමේ ක්‍රමයක් කියලා කියන්නේ නැහැ. මේ පල්දෝරු අපිට ඉවත් කරන්න පුළුවන් මේ తాවකාලික ස්ථානවලින්. කැම්ප් එකක් తాවකාලික නේවාසිකාගාරයක් පොඩි ව්‍යාපෘතියක් මාස කිහිපයක දැන් මේවට වලවල් හාර ඉන්න ඕනේ මේ අවස්ථාවේදී මේ එකතු වන පල්දෝරු ටික නිසි ආකාරයෙන් අපිට බැහැර කරන්න පුළුවන් පම්ප් දාලා ඇදලා ගන්න පුළුවන් తాවකාලිකව මෙන්න මේ වගේ ස්ථානයක ගබඩා කර තබා ගන්නත් පුළුවන්. ඒ වගේම මතක තියාගත යුතුයි විශේෂයෙන්ම මේ පල්දෝරු වලට සිදුවන මේ බැක්ටීරියා ක්‍රියාවලිය නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලියෙන් නිපද වෙන ඇමෝනියම් මීතේන් වගේ වායු මේ වගේ වෙන් පයිප් එකක් දාලා ඒවා ඉහළ පරිසරයට මුදා හැරීම සිදු කරන්න තුො නැත්නම් මේ වගේ ගබඩා කරන ටැංකිය පුපුරා යාමෙන් විශාල අනතුරක් එහෙම නැත්නම් අපට ප්‍රදේශයේ ගඳ දුගඳ හැමීමක් වැනි දෙයක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මිනිසුන් ගැවසෙන ප්‍රදේශයක පොළව මතු පිටදී මේ වගේ පල්දෝරු රඳවා තබා ගැනීමේදී කිසිදු ආකාරයකින් අවට පරිසරයට ඒවා විවෘත නොවන පරිදි තබා ගැනීමට කටයුතු කිරීම ඊටාම වැදගත් කාරණාවක් බවට දුවේ පුතේ පත් වෙනවා. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල සෑම නිවසකටම වෙන් වශයෙන් ගවර වල හා පෙඟවුම් වල මේ ගවර වලට අපි කියනවා තවත් නමක් ලස්සන නමක් අපි කතා කරනවා පූතික ටැංකිය. ඒකට තමයි කියන්නේ මොකද්ද පුතේ? පූතික ටැංකිය. ගවර වලටම කියන නමක් තමයි පූතික ටැංකිය. වශයෙන් මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ
පූතික ටැංකි සකස් කර ඇත. කළුගල් වලින් හෝ ගඩොලින් බැඳ ටැංකි මේ සඳහා භාවිතා කළද වර්තමානයේ පෙරසවි කොන්ක්‍රීට් සිලින්ඩර් සිරස් 4 පොළොව තුළට ගිල්ලවීමේ ක්‍රමවේදයක් සිදු කරයි. දැන් අපි දැකලා තියෙනවා මේ පූතික ටැංකිය සහ පෙඟවුම් වල බොහෝ විට නිර්මාණය කරන්න ගඩොල් භාවිතා කරනවා. මුලින්ම පොළව තුල වලවල් හාරලා ගඩොල් බැම්ම බැඳගෙන එන්න ඕනේ. නමුත් මේ ගඩොල් බැම්ම බඳින්න ගඩොල් සොයා ගැනීම, ශ්‍රමිකයන් සොයා ගැනීම, ඒ වගේ තිබෙන දුෂ්කරතා නිසා පෙරසවි කොන්ක්‍රීට් වලින් කලින් නිර්මාණය කරන ලද කොන්ක්‍රීට් වලට අපි කියනවා පෙරසවි කොන්ක්‍රීට්. මේ පෙරසවි කොන්ක්‍රීට් භාවිතේ නිර්මාණය කර තිබෙන මේ පූතික ටැංකි පෙඟවුම් වලට අදාළ කොටස් අද වර්තමානයේ තුල ඉතාම ජනප්‍රියයි. අපිට තිබෙන වල හාරලා ඒ පෙඟවුම් වල හෝ පූතික ටැංකිය අදාළ වල තුල ස්ථානගත කිරීම පමණයි. ස්ථානගත කරලා නිවැරදි ආකාරයට නල මාර්ග සම්බන්ධ කරාම ඔන්න අපිට ක්‍රමවත් පල්දෝරු බැහැර කිරීමේ ක්‍රමයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ක්‍රමවත්ව පල්දෝරු බැහැර කිරීමේ ක්‍රමවේදයක් ලබා ගැනීමේ හැකියාව දුවේ පුතේ අපට පවතිනවා. අපි දැන් ඉස්සරහට බලමු කොහොමද මේ කරන්න කියලා. දැන් ඔබට මේ තිබෙනවා රූප සටහනේ සෙප්ටික් ටැංක් and soak pit. soakage pit එකට soak pit කියලා කියනවා. soak absorb කරනවා, අවශෝෂණය කරනවා කියන අදහසින්. මෙන්න මේ වගේ අපිට ගඩොල් භාවිතා කරමින් චතුරස්‍රාකාරයට, වෘත්තාකාරයට, සිලින්ඩරාකාරයට නිර්මාණය කරන්නත් පුළුවන්. වෙන වෙන වශයෙන් අනිවාර්යයෙන්ම කොටස් දෙකක් පිහිටා තිබීම අත්‍යවශ්‍යයි. වෙන වෙන වශයෙන් සෙප්ටික් ටැංක් එකයි පූතික ටැංකියයි පෙඟවුම් වලයි වෙන වෙන වශයෙන් නිර්මාණය කර තිබීම අත්‍යවශ්‍ය කාරණාවක්. මෙහිදී පෙඟවුම් වල වෙනුවට පෙඟවුම් නල ක්‍රමවේදයක් යොදාගෙන ඇත. පල්දෝරු බැහැර කිරීම සඳහා නාගරික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොමැති ප්‍රදේශවල පිහිටි නිවාස සහ ගොඩනැගිලි සඳහා තම ඉඩම තුලම පල්දෝරු බැහැර කිරීම සඳහා පූතික ටැංකි ක්‍රම යොදාගත හැකියි. අපි දන්නවා ලංකාවේ ගොඩාක් තැන්වල දුවේ පුතේ කසල අපවහනය කරන ප්‍රධාන පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා සුදුසු වන්නේ මේ පූතික ටැංකි ක්‍රමය සහ පෙඟවුම් වල කියන ක්‍රමය භාවිතා කිරීම. පූතික ටැංකි ක්‍රමය සහ පෙඟවුම් වල ක්‍රමය භාවිතා කිරීම තමයි අපිට බෙහෙවින්ම දුවේ පුතේ වැදගත් වන කාර්යභාරයක් වන්නේ. ඊළඟට අපි මෙන්න මේ ඔබට මේ රූප සටහනේ පේනවා සෙප්ටික් ටැංක් එහෙම නැත්නම් පූතික ටැංකිය. සෙප්ටික් ටැංක් එක එහෙම නැත්නම් පූතික ටැංකිය. මේ පූතික ටැංකිය තුල පල්දෝරු, මේ ඝන පල්දෝරු එක මාර්ගයකින් එනවා. එක මාර්ගයකින් ආහාම මේ පල්දෝරු ටික ජලය සහ ඝන කොටස් තිබෙන්නේ. මේ ඝන කොටස් ටික පතුලට තැම්පත් වෙනවා. අපිට ඒකට කියනවා මේ ස්ලජ් එක, බොරය. ස්ලජ් එක එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේකට ලස්සන නමක් බොරය. මේ තිබෙන්නේ බොරය බවට පත් වෙනවා. මෙන්න මේ තුල සිදු වෙනවා නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලිය. මොකක්ද සුදේ සිදුවන්නේ? නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලිය. මේ නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලිය සිදු වෙලා තමයි දුවේ පුතේ අර මිනිස් මල අහිතකර මිනිස් මල බොරය බවට පත් කරන්නේ. සාමාන්‍ය ජලය මේ උඩ රැඳෙනවා. ඊට උඩින් රැඳෙනවා ස්කම් එක. මේකට අපි කියනවා පාවෙන උඩු මණ්ඩි කියලා. මොනවාද පුතේ කියන්නේ? පාවෙන උඩු මණ්ඩි. ඒ පාවෙන උඩු මණ්ඩි ඒ ආකාර රැඳී තිබෙනවා. ඊළඟට අපි මේ මෙතනින් බැහැර කිරීම සඳහා මේ T ආකාරයේ නලයක් යොදා ගන්නවා. මේ T ආකාරයේ නලයක් යොදාගන්නේ මෙන්න මේ උඩු මණ්ඩි ටික සමහර විට පෙඟවුම් වලට යන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ T හැඩේ නලයක් භාවිතා කරා මේ හරහා උඩු මණ්ඩි ඇතුළු වීමේ හැකියාවක් නැහැ. ජලය පමණක් පෙඟවුම් වලට යනවා. එහෙම නැත්නම් සමහරට පෙඟවුම් වල පිරෙන්නත් ගන්න පුළුවන්. නිසා දැන් ටිකෙන් ටික ජලය ගිහිල්ලා පෙඟවුම් වලට ගිහිල්ලා පෙඟවුම් වල හරහා පොළොවට අවශෝෂණය වෙනවා. දැන් මිනිසාගේ භාවිතා කිරීමත් සමග ටික ටික ස්ලජ් එක බොරය මෙන්න මෙයාගේ පිරෙන්න ගන්නවා. මේ පිරෙන්න ගන්න අවස්ථාවවලදී අපිට පුළුවන් මෑන්හෝල් කවර් එක ගලවන්න. මේ උඩ තියෙනවා ආවරණයක් ගලවන්න. ගලවලා නගර සභාවේ තියෙනවා ගලිය කියලා උපකරණයක්. මේ ගලියට මේවා ඇදලා අරන් යනවා.
ඇදලා අරන් ගිහලා ඒගොල්ලෝ ප්‍රතිචක්‍රීකරණය කරන්න හරි කොහාටර නිසි පරිදි බැහැර කිරීමේ ක්‍රියාවලියකට හරි ඒගොල්ලෝ අරගෙන යාම සිදු කරනවා. ඊට පස්සේ නැවතත් මේ ටැංකිය හිස් වෙනවා. අපට සුපුරුදු පරිදි නැවත මෙය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවද නැද්ද? පවතිනවා. මෙන්න මේ නිසා අපිට ජීවිතයට එක නිවැරදි ආකාරයට පිළිවෙලට එක සෙප්ටික් ටැංකියක් හරි සෝකේජ් පෙට්ටියක් හරි නිර්මාණය කරගත්තොත් ඔන්න අපිට ජීවිත කාලෙටම නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් පවත්වා ගැනීමේ හැකියාව දුවේ පුතේ පවතිනවද නැද්ද? පවතිනවා. මෙන්න මේකට අපි කියනවා පූතික ටැංකි ක්‍රමය සහ පෙඟවුම් වල ක්‍රමවේදය කියලා. අපි දැන් බලමු මෙයාගේ ක්‍රියාකාරීත්වය සැකවින් මේ ආකාරයට. දැන් ඔබට රූප සටහනේ පේනවා සමහර අවස්ථාවලදී දුවේ පුතේ මෙය නිර්මාණය කරනවා කුටීර දෙකකින්. කුටීර දෙකකින්. මේ කුටීරය සහ මේ කුටීරය. කුටීර දෙකකින්. මේ ඉන් එක මේ අවුට් එක බලන්නකො මේ T හැඩයේ මේ T හැඩයේ නලය T පයිප් එක. උඩ පාවෙන උඩු මණ්ඩි යට තැම්පත් වෙනවා ස්ලජ් එක බොරය මේ කොටස් දෙක හරහා මේ පිරිසිදු වලා වෙන පෙරියෙන ජලය මේ හරහා කොහාට ගමන් කිරීම සිදු කරනවද? පෙඟවුම් වලට ගමන් කරනවා. පෙඟවුම් වලදී පොළවට අවශෝෂණය වීමට හැකියාව ලැබෙනවා. එතකොට මේක ගබඩාවක්. මේ ගබඩාවේ විශේෂ ලක්ෂණ තියෙනවා. මෙන්න මේ හරහා කිසිම අවස්ථාවක අවට පරිසරයට කිසිදු අපද්‍රව්‍යයක් කාන්දු නොවන ආකාරයට තමයි මේ නිර්මාණය කරන්නේ. නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලිය සිදු වෙලා හිතකර බොරය බවට පත් වෙන්න කලින් අපවිත්‍ර වූ මිනිස් මල ක්‍රමක්‍රමයෙන් පරිසරයට එකතු වෙන්න ගත්තා. ඒ පරිසරය තුළ අහිතකර ජීවීන් අහිතකර මේ ජලය සාමාන්‍ය ජල ප්‍රභවත් එක්ක මුසු වීම, මිශ්‍ර වීම, පරිසරය දුගඳ හැමීම මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ తాවකාලික ගබඩාවක් විදිහට අපිට මේ පූතික ටැංකිය හඳුන්වන්න පුළුවන්. ඒට හේතු වන්නේ නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලිය සිදු වෙලා හිතකර බොරය නිර්මාණය කරන තෙක් එයා తాවකාලිකව මෙන්න මේ ටැංකිය තුල ගබඩා වී තිබෙනවා. తాවකාලිකව මේ ටැංකිය තුල ගබඩා වී තිබෙනවා. ඒ ගබඩා වුණා වී තිබෙන අතරේදී තමයි පිරිසිදු ජලය මෙයාගෙන් ඉවත් වෙලා මෙයාගෙන් ඈත් වෙලා ඒ ජලය තමයි සෝකේජ් පිට්ට කරා පොළවට දුවේ පුතේ අවශෝෂණය වීමට අවස්ථාව සලසා දෙන්නේ. දැන් මේ ආකාරයෙන් බලන්න මෙන්න මේ වගේ ප්ලාස්ටික් වලින් තිබෙන පෙරසවි කොන්ක්‍රීට් වල නිර්මාණය කර තිබෙන සිලින්ඩ්‍රාකාර හැඩ මේ පූතික ටැංකිත් අපිට දක්නට ලැබෙනවා. වේදාකාර නිෂ්පාදන සඳහා වේදාකාර ස්ථානවල මෙන්න මේ විදිහට පොළව හාරලා නිවැරදිව හරි ලෙවල් එකේ පූතික ටැංකිය ස්ථානගත කළා බට යොමු කරා නම් ඔන්න අපිට මේ පල්දෝරු අපවහන පද්ධතිය ඊටාම පිළිවෙලට සකස් කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙන්න මේකට අපි කියනවා පල්දෝරු නිසි පරිදි බැහැර කරන පූතික ටැංකි ක්‍රමවේදය කියලා. ඉහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි පූතික ටැංකි ක්‍රියාවලියට ඍජු කෝණාශ්‍රාකාර හැඩයෙන් යුතු පූතික ටැංකියකුත් වෘත්තාකාර හැඩයෙන් යුතු චූසන පෙඟවුම් වලකුත් සකස් කළ යුතු උවද නූතනයේ වෘත්තාකාර හැඩයෙන් යුතු කොන්ක්‍රීට් වලින් නිෂ්පාදනය කරන ටැංකිද භාවිතා කරේ. දැන් සාමාන්‍යයෙන් පූතික ටැංකිය ඍජු කෝණාශ්‍රාකාරයටත් හදනවා සිලින්ඩ්‍රාකාර හැඩයටත් හදනවා. නමුත් මතක තියාගන්න පෙඟවුම් වල අනිවාර්යයෙන්ම වෘත්තාකාර හැඩයෙන් නිර්මාණය කළ යුතුයි. මේ පෙඟවුම් වල හරහා තමයි මෙන්න මේ ආකාරයට දුවේ පුතේ පොළවට අවශෝෂණය වෙන්නේ මේ අපි කතා කරන අපද්‍රව්‍යයන්. එතකොට මේ වෘත්තාකාර හැඩයේදී විශේෂ හැකියාවක් වැඩි ශ්‍රේෂ්ඨ ඵලයක් පොළවත් සමග ගැටෙනවා බද්ධ වෙනවා මෙන්න මේ කියන හැඩය නිසා ජලය හොඳින් පොළවට අවශෝෂණය වීමේ හැකියාවක් තිබෙනවා මේ වෘත්තාකාර හැඩේ. ඒ නිසා පූතික ටැංකිය හදන්න පුළුවන් ඍජු කෝණාශ්‍රාකාර වූ වෘත්තාකාර සිලින්ඩ්‍රාකාර හැඩවලට. නමුත් මතක තියාගන්න සෝකේජ් පිට් එක එහෙම නැත්නම් පෙඟවුම් වල සෝක් පිට් එක වෘත්තාකාර හැඩයෙන් තමයි හැදිය යුත්තේ. ඒ නියමයක්. ඒ හරහා තමයි මේ පොළවට අවශෝෂණය වෙන්නේ. දැන් ඊළඟට ඔබ මතක තබා ගන්න සමහර භූමි ප්‍රදේශ තියෙනවා. මේ සමහර භූමි ප්‍රදේශවල පොළවට ජලය අවශෝෂණය කරගන්න
ප්‍රතිශත ඉතාම අඩුයි. පොළොවට ජලය අවශෝෂණය කරගන්නේ අමාරුයි. එවැනි අවස්ථාවකදී පෙගව් වලේ විශාලත්වය වැඩි කරන්න ඕනේ. එතකොට ශේෂඵලය වැඩි වෙලා ටික ටික පොඩ හරි පොළවට අවශෝෂණය වෙන්න සැලසෙනවා. අනේ එවැනි තැන්වලදී මේ අපි කතා කරන විදිහට මේ පෙගව් වලේ විශාලත්වය සෝකේජ් පිට් එකේ විශාලත්වය දුවේ පුතේ මොනවා කළ යුතුද වැඩි කළ යුතුයි. මෙන්න මේ කියන කාරණා ගැනත් මේ කියන කරුණු ගැනත් විශේෂ අවධානයක් විශේෂ අවබෝධයක් දුවල පුතාලා සියලු දෙනාම පවත්වා ගැනීම වැදගත් වෙනවා. එවැනි ටැංකිවල තැන්පත් වන පල්දෝරු අපද්‍රව්‍ය වරින් වර ඉවත් කළ යුතුය. දැන් මේ තියෙනවා ඝන කසල, ද්‍රව කසල, පාවෙන කසල. අර ඝන කසලට තමයි අපි කියන්නේ බොරය කියලා. ද්‍රව කසල ජලය, අපත ජලය කියලාත් කියන්නේ අපයිතු ජලය, මල මූත්‍ර අන්තර්ගතයි. නමුත් කිසියම් ආකාරයකට පෙරිලා අර නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලිය පෙරලා මූත්‍රාවලත් තිබෙන මේ අපද්‍රව්‍ය, යූරින් වලත් තියෙන අපද්‍රව්‍ය සාමාන්‍ය තත්ත්වයට හැරිලා පිරිසුදු ජලය තමයි මෙන්න මේ හරහා පිට වෙලා යන්නේ. මෙයාගේ උඩ තිබෙනවා ඝනත්වය අඩු පාවෙන කසල. ඒ පාවෙන කසලත් දුවේ පුතේ යම් තාක් කාලයකදී නැවත ඝන කසල බවට පත් වෙනවා. එතෙක් මේ පාවෙන කසලත් මේ ටී හැඩේ බටය නිසා මේ පිටමුවෙන් සෝකේජ් පිට් එකට ඇතුළු වීම වළකිනවා. සෝකේජ් පිට් එකට ඇතුළු වීම වළකිනවා. ඒ වගේම මේ ටී හැඩය නිසා මෙයාගේ අභ්‍යන්තරයේ තිබෙන නල මේ ඇතුළු මුව සහ පිටමුව හිරවීමක් සිදු වෙන්නේ. මේ ඇතුළු මුව සහ පිටමුව බොහෝ අවස්ථාවලදී මේ පාවෙන කසල මගින් සිර වෙන්න පුළුවන්. දැන් ඔබට පේනවද පාවෙන කසල කිසිම ආකාරයකට මේ ටී හැඩේ නලයට ඇතුළු නොවීමක් සිදු වෙනවා කියලා. ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා නල සිරවීමක් කිසිසේත්ම කිසි ආකාරයකත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට මේ පේනවා මෙතන මනුබිල, මේ මනුබිල ගලවලා මේ කවර් එක ගලවලා මේ හරහා අපිට මොනා කරන්න පුළුවන්ද? බට දාලා මේ කසල ඇදලා අරගෙන ඉවත් කරලා මේ ටැංකිය පිරිසුදු කරලා නැවතතාවක් භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ තිබෙන පරීක්ෂණ නල අපිට නිරන්තරයෙන් විවෘත කරලා පොළව යටින් බලන්න පුළුවන් කොපමණ ප්‍රමාණයක් දැන් මෙයාගේ තිබෙනවද? පල්දෝරු ගමන් කරලා තියෙනවද? පල්දෝරු පිරලා තියෙනවද කියන කාරණාව අපිට මේ පරීක්ෂණ නල විවෘත කරලා නැරඹීමේ බලා ගැනීම හැකියාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මෙහෙට තව එක උපාංගයක් එකතු කරලා නැහැ. ඒ තමයි මෙන්න මේ වගේ අපිට ස්ථානගත කරන්න වෙනවා වෙන්ට් පයිප් එකක්. වෙන්ට් පයිප් එකක්. මේකට අපි කියනවා වෙන්ට් පයිප්, වාතන නලය. වාතන නලය, එහෙම නැත්නම් මේකට අපි කියනවා වෙන්ට් පයිප් එක. ඇයි මේ වාතන නලයක් වෙන්ට් පයිප් එකක් භාවිතා කරන්නේ? කොමක් සඳහාද? මෙයාගෙන් නිපද වෙන H2S, ඇමෝනියා, මීතේන් මෙන්න මේ වගේ වායුන් මේ නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලියත් එක්ක ජනනය වෙනවා. ඒ ජනනය වන මේ ඇමෝනියා මීතේන් වායු ඊටාම දුග දහමන දේවල්. ඒ වගේම මේ ටැංකිය තුල මේවා නිර්මාණය වුණොත් මේ හිස් අවකාශයක් කිසියම් හිස් අවකාශයක් තියෙන මේ වායුන්ට රැඳෙන්න. ඒ තුල මේ ටැංකිය පුපුරා යන්න පුළුවන්. මේ වළක්වා ගැනීම සඳහා මේ වායු ඉහළ අවකාශයට යොමු කිරීම මේ වාතන නලයේ අරමුණ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ පූතික ටැංකි ක්‍රමයකදී මේ වාතන නලයක් යොදා තිබීම අති වැදගත්, අතිශය වැදගත් කරුණක් බවට දුවේ පුතේ පත් වෙනවා. මෙයා කියනවා මේ ආකාරයට නිර්වායු බැක්ටීරියා, ඇනරොබික් බැක්ටීරියා මගින් සිදු කරන ක්‍රියාවලිය මගින් පල්දෝරු හානිදායක නොවන බොර කොටස් බවට පත් කිරීම මෙම පූතික ටැංකියෙන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණ. අන්න පූතික ටැංකියේ අරමුණ තාවකාලික මේ මිනිස් මල අපද්‍රව්‍ය පවත්වා ගන්නවා. ඔවුන්ට නිර්වායු බැක්ටීරියා, ඇනරොබික් බැක්ටීරියා ක්‍රියාවලිය සිදුවෙන්න අවස්ථාව දෙනවා. මේ ඇනරොබික් බැක්ටීරියා ක්‍රියාවලිය සිදුවෙන්න අවස්ථාව දීලා මේ හානිදායක නොවන බොරය බවට පත් කරලා ඒ බොරය මේ පූතික ටැංකියට තම්පත් කරනවා. ඒවා නැවත මෙයාගෙන් ඉවත් කරලා පොහොර බවට හෝ අපද්‍රව්‍ය ලෙස අපිට බැහැර කිරීමේ අවස්ථාවත් මේ මගින් දුවේ පුතේ සැලසෙනවා. ජලය කාන්දු නොවනසේ ගඩොල්, බ්ලොක් ගල් වලින්, කොන්ක්‍රීට් වලින් මෙන්න මෙයාගෙන් හදන්න පුළුවන්. ගඩොලෙන් බදින්නත් පුළුවන්, බ්ලොක් ගලෙන් බදින්නත් පුළුවන්, කොන්ක්‍රීටෙන් බදින්නත් පුළුවන්.
දැන් ගඩොලෙන් බැදලා බ්ලොක් ගලෙන් බැද්දලා බිත්තිය හොඳට කපරහරු කරන්න ඕනේ. නැත්තම් සිදුරු වැඩි නිසා මේ සිදුරු හරහා අවට පරිසරයට මේවා අපද්‍රව්‍ය යන්න පුළුවන්. දැන් කොන්ක්‍රීට් දැම්මම බොහෝ අවස්ථාවලදී අපද්‍රව්‍ය කාන්දීම සීමා වෙනවා. ඒ නිසා කොන්ක්‍රීට් එකත් හොඳම තත්ත්වයට දාන්න ඕනේ. අපද්‍රව්‍ය එළියට බැහැර වෙලා යන්න නැති වෙන විදියට. ඔය නිසා ඔය හේතු හින්දා තමයි වර්තමානයේ කොන්ක්‍රීට් වලින්ම හදපු මේ වෘත්තාකාර සිලින්ඩරාකාර හැඩ ෆ්‍රී කාස්ට් මේ පූතික ටැංකි මිලදී ගන්න තිබෙනවා. එය පහසුයි වලහාරලා නිවැරදි ආකාරයට ස්ථානගත කරන්න විතරයි තිබෙන්නේ. ගඩොල් බ්ලොක්ගල් කොන්ක්‍රීට් වැනි ද්‍රව්‍ය භාවිතා කර බිත්ති සකස් කිරීමෙන් පූතික ටැංකිය ඉදි කළ හැක. පූතික ටැංකියක නිර්මාණය කෙරෙහි පහත කරුණු වැදගත් වේ. පූතික ටැංකියක් දැන් අපි නිර්මාණය කරන්න යනවා. මේ පූතික ටැංකිය නිර්මාණය කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු මොනවද වෙන්නේ කියලා මෙන්න මේ ආකාරයෙන් අපි විස්තර කරමු. හැඩය ඍජු කෝණාශ්‍රාකාර විය යුතුය. පළල මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් වනසේ දිගක් තිබිය යුතුය. දැන් අපි මෙන්න මේ ආකාරයට ගත්තාම පළල L නම් මේ පළල L නම් දිග එක්කෝ 2L වෙන්න ඕනේ. එහෙම නැත්නම් 3L වත් වෙන්න ඕනේ. අන්න ඔය ආකාරයේ ඍජු කෝණාශ්‍රාකාර හැඩ පූතික ටැංකියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඍජු කෝණාශ්‍රාකාර වුණාට වර්තමානයේදී මෙය වෘත්තාකාර හැඩයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ වෘත්තාකාර හැඩය. මේ වෘත්තාකාර හැඩය කොහොමද? ඔන්නෝම. ඔන්න ඔය හැඩයෙන් තමයි වර්තමානයේ බොහෝ අවස්ථාවලදී මේ පූතික ටැංකිය දැක් ගන්න හැකි වෙන්නේ. පෙරසවි කොන්ක්‍රීට් වලින් ප්‍රීකාස්ට්. මේකට අපි කියනවා ප්‍රීකාස්ට් කොන්ක්‍රීට්. ඔබ ගොඩනැගිලි තාක්ෂණ වේදේ පාඩමේදී මතක ඇති පෙරසවි කොන්ක්‍රීට් කොහොමද නිර්මාණය කරන්නේ? වැඩපළක් තුලදී කලින් හදලා නිර්මාණය කරලා තිබෙනවා. අපිට කිසියම් මුදල් ප්‍රමාණයක් දීලා එය මිලදී ගන්නයි තියෙන්නේ. පෙරසවි කොන්ක්‍රීට් එහෙම නැත්නම් ප්‍රීකාස්ට් කොන්ක්‍රීට් කියලා මේවා හඳුන්වනවා. මේ තිබෙන්නේ ඒ පෙරසවි කොන්ක්‍රීටයක්. ඒ චතුරස්‍රාකාර ආකාරයෙන්ුත් ඒ වගේම වෘත්තාකාර ආකාරයෙන්ුත් අපිට දැක් ගන්න හැකියාව තිබෙනවා. මෙන්න මේ රූප රාමුව දෙස ඔබ අවධානය යොමු කරාම මේ රූප රාමුවේ ඔබට මේ පේනවා මේ උඩ තිබෙන්නේ මොකද්ද? මේ පරීක්ෂණ කවුළු. ඇයි මේවා තියෙන්නේ? මේවා තුලින් තමයි අපිට බට දාලා ඇදලා ගන්න පුළුවන්. මොනවද ඇදලා ගන්න? බොරය සම්පූර්ණයෙන් මේ නිර්වායු බැක්ටීරියා ක්‍රියාවලියට භාජනලා මේක පිරුණට පස්සේ මේ උඩ තියෙන කවර එක ගලවලා දාන්න පුළුවන්. දැන් මේ තියෙන ස්ථාන වලට තමයි ඉන්ලට් එක. මේ පැත්තේ අපිට පේන්නේ අවුට්ලට් එක සම්බන්ධ කරන නලය මේ ඉන්ලට් එක. ඉන්ලට් එක සම්බන්ධ කරලා මෙන්න මේ ප්‍රදේශය හොඳට සීල් කරලා පවත්වා ගන්න ඕනේ. ඒ වගේම මේ පැත්තේ තියෙනවා අවුට්ලට් එක. එහෙම නැත්නම් පිටාර නලය. පොළවෙන් කිසියම් ගැඹුරකින් ස්ථීරව ශක්තිමත්ව මෙය රඳවා තබා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට අපි පෙන්නනවා මෙන්න මේ විදිහට අවශ්‍ය ද්‍රව පරිමාව භාවිතා කරන්නා වූ පුද්ගල සංඛ්‍යාව අනුව විය යුතුය. උපරිම ජල මට්ටමට ඉහළින් නිදහස් අවකාශයක් සඳහා ඉඩ තැබිය යුතුය. අවශ්‍ය ද්‍රව පරිමාව. දැන් මෙයාගේ පරිමාව කොච්චරද? කැපැසිටි එක තීරණය කරන්නේ ඒ නිවසේ කොච්චර පුද්ගලයන් ප්‍රමාණයක් වාසය කරනවද? ඒවට අදාළව ගණනය කරන්න විවිධාකාර chart තියෙනවා. ඒ chart පිළිබඳව අපිට මේ සිලබස් එකේදී කතා කරන්න අවශ්‍ය නැහැ. ඒවා මේ ඉංජිනේරුවන් විසින් විශේෂ ඉංජිනේරුවන් විසින් පරීක්ෂණාත්මකව ගණනය කළා. පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා මෙන්න පරිමාව. පුද්ගලයන් 10 දෙනෙක් ඉන්නවා මෙන්න මේ පරිමාව. ඒ විදිහට මේවා ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේ උපරිම ජල මට්ටමට ඉහළින් නිදහස් අවකාශයක් සඳහා ඉඩ තැබිය යුතුය. දැන් ඔබ දැක්කා යටින්ම තියෙනවා මොනවද? බොරය. ඊට ඉහළින් තියෙනවා ජලය. ඊට ඉහළින් තියෙනවා පාවෙන උඩුමණ්ඩල. ඊට ඉහළින් හිස් අවකාශයක් තියෙනවා. ඊට ඉහළින් තියෙනවා මොකද පුතේ? හිස් අවකාශයක්. මේ ඊට ඉහළින් තියෙන හිස් අවකාශය කුමක් සඳහාද? ඒ දුවේ පුතේ හිස් අවකාශය තිබෙන්නේ අර ඇමෝනියා H2S වගේ වායුන් වර්ග මෙන්න මෙයාට එකතු වෙන්න. හිස් අවකාශය තියෙනවා. මේ හිස් අවකාශයක් කිසියම් ප්‍රමාණයකට තබලා තමයි බට නල සම්බන්ධ කරන්න ඕනේ. දැන් මෙන්න මේ ආකාරයට පූතික ටැංකිය තියෙනවා නම් මේ පූතික ටැංකියට මෙන්න මේ T හැඩයේ නලය ඔහොම සම්බන්ධ වෙනවා. පිටාර T හැඩයේ නලය මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. මෙන්න මෙයාට උඩින් හිස් අවකාශයක් මේ තියෙනවා. හිස් අවකාශයක්. හිස් අවකාශයක් තිබිය යුතුයි.
ඒක තමයි ඔන්න ඊළඟ අවශ්‍යතාවය. ඊළඟට කියනවා බිත්ති සඳහා සුදුසු කොන්ක්‍රීට් අත්තිවාරමක් යෙදිය යුතුය. බිත්ති සඳහා සුදුසු කොන්ක්‍රීට් අත්තිවාරමක්. මොකද්ද මේ කතාවෙන් කියන්නේ? දැන් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට පොළව හාරලා දැන් මෙන්න මේ තුල තමයි අපි දැන් නිර්මාණය කරන්න යන්නේ පෙරසවි කොන්ක්‍රීට් නෙවෙයි ගඩොලින්. මේ ගඩොලින් නිර්මාණය කරන අවස්ථාවේදී මෙන්න මෙතන ශක්තිමත් අත්තිවාරමක්. මේ විදිහේ ශක්තිමත් අත්තිවාරමක් අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි කළු ගලෙන් එහෙම නැත්නම් කොන්ක්‍රීටයෙන්. ඊට පස්සේ තමයි ඒ මත තමයි බිත්තිය බඳින්නේ මේ. ඒ මත තමයි බිත්තිය බඳින්නේ. ඒ බිත්තිය බඳලා මෙයාගේ පොළවත් අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් වලින් නිර්මාණය කළ යුතුයි. හරස් කැපුමක් මේ පෙන්වන්නේ. ඊට පස්සේ තමයි මෙයාගේ උඩට මෙන්න මෙයාගේ පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ලක් නිර්මාණය කරන්නේ. හතරස් ආකාරයේ ගඩොලෙන් බඳිනවා නම් ඒ බිත්තියට ශක්තිමත් අත්තිවාරමක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මෙයා මතට විශාල ජල පරිමාවක් එකතු වෙනවා. මේ ටැංකිය මතට. ඒ ජල පරිමාවත් එක්ක මේක කිදා බහිමේ අවදානමක් තියෙනවා. කිදා බහැලා මේක පුපුරලා කැඩිලා මේ අපවිත්‍ර ජලය පරිසරයට එකතු වීමේ විශාල අවදානමක් තියෙනවා. ඒ හේතුව නිසා මෙයාගේ අත්තිවාරම ශක්තිමත්ව නිර්මාණය කළා පාදමත් කොන්ක්‍රීට් වලින් හදලා මේ අපත ජලය ඉවතර කාන්දු නොනසේ ස්ථාවරව ස්ථායීව පවත්වා ගැනීම වැදගත් වෙනවා. දැන් ඔබට මේ රූප සටහනේ තිබෙන්නේ අන්න ශක්තිමත් අත්තිවාරමක් සහිතව ඉදිකර තිබෙන අවස්ථාවක්. මෙන්න අත්තිවාරම. කොන්ක්‍රීට් අත්තිවාරමක් දාලා තියෙනවා. විවිධාකාර හැඩේ අත්තිවාරමක් තිබෙනවා. මේ තියෙන බිත්ති. ඔය තියෙන බිත්ති. මේ බිත්ති. මෙන්න මේ උඩ කොටසට කියනවා පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ල. පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ලක්. ඇයි මේ පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ලක් දාන්නේ? බිත්ති බැඳලා පස්සේ රේන්ෆෝස්මන්ට් වලින් එහෙම නැත්නම් කම්බි වලින් කම්බි ඇතුළට දාපු කොන්ක්‍රීට් ලෑල්ලක් ගලලා උඩින් තියලා හේතු කරනවා. අපිට ඕන අවස්ථාවක මේ ලෑල්ල ගලවලා අභ්‍යන්තරය පිරිසුදු කරන්න වගේ කාරණාවලට ඉඩ තියන තමයි මේක කරන්නේ. ඒ වගේම සමහර විටදී මතක තියාගන්න මේ ඉඩකඩ සීමා සහිත නිසා සමහර අවස්ථාවලදී මේ පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ල උඩින් වාහන පවා නිවසේ යන්න පුළුවන්. අපි කියමු ගෙදර ඉඩ නැහැ. දකුණු අත පැත්තේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. එයාගේ යට පූතික ටැංකිය තියෙනවා. උඩින් පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ල තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක උඩින් වාහන පවා ගමන් කරනවා. ඉඩ ඉතුරු කරගන්න. නිසා ශක්තිමත් පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ලක් තිබෙන්න ඕන. ඒ ඉහළ යන වාහනවල බර මේ ජලයේ බර සියල්ලම රඳවා තබා ගන්න ගැළපෙන පරිදි සුදුසු අත්තිවාරමක් නිර්මාණය කර තිබීම දුවේ පුතේ වැදගත් කරුණක් බවට පත්විය යුතුයි. පතුලේ හැඩය ඇතුළතින් තරමක් ආනතව සකස් විය යුතුය. දැන් මේ පතුලේ හැඩය ගද්දී මෙන්න මේක රූප සටහනේ පෙන්නලා නැහැ. නමුත් තරමක් මෙන්න මේ විදිහේ කර්ව් ෂේප් එකක්. මේ කෝනස් තියෙන. මේ කෝනස් කර්ව් කරන්න ඕනේ. මේ කෝනස් කර්ව් කරන්නේ මේ ජොයින්ට් හරහා සමහරට මල ආපද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන්. අර වෘත්තාකාර හැඩයට තරමක් වක්‍රාකාර හැඩයෙන් තිබ්බහම මේ ඝන ආපද්‍රව්‍ය කාන්දු නොවි මේ තුලම එක්රැස් වීමේ හැකියාවත් ඒ වගේම අපිට පිරිසුදු කරන අවස්ථාවේදී සියල්ලම ඉවත් කර ගැනීමේ හැකියාවක් තිබෙන නිසා මේ කෙළවරවල් ඍජු කොණාශ්‍රාකාර හැඩයෙන් හදන මේ පූතික ටැංකියක කෙරවලවල් මේ විදිහට පොඩ්ඩක් කර්ව් කරලා වක්‍රාකාර බවට පත් කර තිබීම අනිවාර්ය කරුණක් වෙනවා. එයත් ඔන්න මතක තියාගන්න පූතික ටැංකි නිර්මාණය කිරීමේදී සැලකීමක් යුතු කරුණු. ඊළඟට දුවේ පුතේ කියන අපි කලින් කතා කර පරිදි පූතික ටැංකිය මතු පිට පෙරසවි කොන්ක්‍රීට් ලෑලි වලින් ආවරණය විය යුතුය. පූතික ටැංකියේ මතු පිට මුදුන කාගෙන්ද පෙරසවි කොන්ක්‍රීට් ලෑල්ලකින් ආවරණය කර තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රේකා ස්ලැබ් එකකින් ප්‍රේකා ස්ලැබ් එකක් දාලා තියෙන එක අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා මේ ආකාරයට ජලය ඇතුළු වන නලය පිටාර නල මට්ටමට වඩා මිලිමීටර 40ක් පමණ පහළින් තිබිය යුතුය. මේ සඳහා ටී නල කොටස් යොදා ගත යුතුය. අන්න මොකද්ද කියන්නේ? ඉන්ලට් එකයි අවුට්ලට් එකයි අතර වෙනස උස වෙනස මිලිමීටර 40ක් වෙන්න ඕනේ. දැන් බලන්න මේ ටැංකිය තියෙනවා.
හරිනේ? දැන් මේ ආකාරයට වෙනස ගත්තාම දැන් මේ කිසියම් උස වෙනසක් තියෙනවනේ. මෙන්න මේ වෙනස ප්‍රමාණය කොච්චරයිද? මිලිමීටර් 40ක්. මේ පැත්තේ ඉන්ලෙට් මේ පැත්තෙන් පිට වෙලා අවුට්ලෙට්. ඔය ආකාරයෙන් මිලිමීටර් 40ක් වෙනසක් තියෙන්න ඕනේ. ඒ වගේම T නලයක් තියෙන්න ඕනේ. හත්වන අවශ්‍යතාවය පූතික ටැංකියට උපරිම ජල මට්ටමට ඉහළින් වාතර නලයක් යොදන්න. මේ උපරිම ජල මට්ටමට ඉහළින් අර අපි කලින් සාකච්ඡා කරා වගේ වෙන්ට් පයිප් එකක්, වාතර නලයක්. වෙන්ට් පයිප් එකක්. එහෙම නැත්නම් වාතර නලයක් පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් වෙනවා. වෙන්ට් පයිප් එකක්, වාතර නලයක් පවත්වා ගැනීම දුවේ පුතේ අනිවාර්ය අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙනවා. දැන් මේ රූප සටහනේ ඔබට වාතර නලයක් පෙන්눔 කරනවා. මේ තියෙන වාතර නලය. ඉන්ලෙට් එක, අවුට්ලෙට් එක. වැසිකිලි වලින් නිපදවෙනවා අන්න කෙලිම පූතික ටැංකියට යොමු කරනවා. මේක ඇවිල්ලා සෙප්ටික් ටැංක් එක යොමු කරනවා. බොරය ස්ලජ්ජක යටින් තියෙනවා, පාවෙන ද්‍රව කසල තියෙනවා, උඩු මණ්ඩි තියෙනවා, ටැංකි දෙකකට වෙන වෙනම පෙරෙනවා. ඊටාම හොඳ තත්වයකපත් වෙනවා. ඒ වගේ නිකුත් වන ජලය අර වගේ පොළව අභ්‍යන්තරයේ තිබෙන පෙඟවුම් වලකට එහෙම නැත්නම් සෝකේජ් පිට් එකකට යොමු කරලා පොළවට අවශෝෂණය වෙන්න සලස්වනවා. ඕන දැන් අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡාවට භාජනය කරා පූතික ටැංකියේ තිබෙන ලක්ෂණයන්. පූතික ටැංකියේ තිබෙන වැදගත් කොටස්, පූතික ටැංකියේ ක්‍රියාවලිය පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරා. ඊළඟට අපිට යොමු වෙන්න තියෙනවා දෙවන පියවර පෙඟවුම් වල. සෝකේජ් පිට්. පෙඟවුම් වලට පූතික ටැංකියෙන් දැන් ලබා දෙන්නේ මොකද්ද? ජලය. මේ ජලය ලබා දෙන්නේ හේතුවක් ඇතුව පොළවට අවශෝෂණය කරගන්න. එහෙම පොළවට අවශෝෂණය කරගන්න බැරි වුණොත් නිරන්තරයෙන්ම වැසිකිළියෙන් එන ජලය ටික ඔන්න අපි පොළවට අවශෝෂණය කරේ නැත්නම් අර පූතික ටැංකිය පිරෙන්න ගන්නවා. පූතික ටැංකිය පිරෙන්න ගත්තාම නැවත වතාවක් ජලය කොහාට ගලනවද? බට නල මාර්ග දිගේ නැවත වතාවක් වැසිකිලි බඳුනේ නිවතට ඒමේ ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. ඒ නිසා මේ වළක්වා ගන්න අපි කළ යුත්තේ කුමක්ද? මේ වළක්වා ගන්න අපි කළ යුත්තේ මේ පෙඟවුම් වල හරහා පොළවට අවශෝෂණය වෙන්න මේ ජලය සැලැස්වීම. ඒ වගේම අර පැත්තෙන් කොපමණ ප්‍රමාණයක් ආවත් මේ පැත්තෙන් පොළවට ජලය අවශෝෂණලා ඊටාම සුරක්ෂිත ලෙස මේ වැසිකිලි පද්ධතිය පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී මෙන්න මේ ආකාරයට කියනවා පූතික ටැංකි ක්‍රියාවලියේ දෙවන පියවර වූ පූතික ටැංකිය තුළදී සිදුවන බැක්ටීරියා ක්‍රියාවලියෙන් පසු කොටස් ටැංකිය පතුලට එකතු වන අතර පිටාරය පෙඟවුම් නල වෙත යවී. පිටාරය කොහාට යවනවද? පෙඟවුම් නලය. එහෙම නැත්නම් සෝකේජ් පිට් එකට යවනවා. පිටාරය පෙඟවුම් වලට එහෙම නැත්නම් සෝකේජ් පිට් එකට යොමු කිරීම සිදු කරනවා. දැන් ඔබට මේ පෙඟවුම් වල නිර්මාණය කරනවා මෙන්න මේ ආකාරයෙන් දුවේ පුතේ කළු ගල් වලින්. දැන් මේ වැටෙන ජලය කළු ගල් වලින් අතර තියෙනවා සිදුරු හිඩස්. දැන් සම්පූර්ණම බදාම දාන්නේ මේ හිඩස් වලට. එහෙමනොත් යන්නේ නැහැ ටැංකියක් වගේ වෙනවනේ. හැකිතාක් දුරට සිදුරු තියෙනවා. සමහර තැන්වල පොඩි PVC බට ස්ථානගත කරනවා. ඒ හරහා ක්‍රමයෙන් පොළවට අවශෝෂණය වෙන්න සලස්වනවා. ඔන්න කළු ගලෙන් නිර්මාණය කරන පෙඟවුම් වලක් සෝකේජ් පිට් එකක්. සෙප්ටික් ටැංකියක් වෙන්නේ නේ. සෙප්ටික් ටැංකියක් උණු අනිවාර්යයෙන්ම තියෙන අර අපත ජලය පොළවට අවශෝෂණය වෙනවා. එහෙම වුණොත් ඒක පරිසරය දූෂණය වෙනවා. දැන් මෙහිදී ජලය පමණයි ප්‍රශ්නයක් නෑ. අන්න කළු ගලෙන් නිර්මාණය කරන අවස්ථාව. ඊළඟ රූප රාමුව ඔබට පේන තියෙන ගඩොලෙන්. ගඩොලෙන් නිර්මාණය කරන ලද පෙඟවුම් වලක්. මේ ගඩොලෙන් නිර්මාණය කරද්දිත් ඔබට පේනවා මෙන්න මේ වගේ තැනින් තැන මේ තිබේ. මේ වගේ තැනින් තැන සිදුරු ස්ථානගත කිරීම වැදගත් වෙනවා. ඒ තැනින් තැන සිදුරු තියන්නේ ඇයි?
ඒ සිදුරු හරහා ජලය පොළවට අවශෝෂණය වෙන්න සලස්වන්න. ඒ වගේම ඊළඟ රූප රාමය ඔබට පේන්නේ පෙරසවි කොන්ක්‍රීට් වලින්. මේ පෙරසවි කොන්ක්‍රීට් වලින්. පෙරසවි කොන්ක්‍රීට් වලින් නිර්මාණය කර තිබෙන පෙඟවුම් වලක්. මෙයාගේ උඩ අර වගේම හොඳ රේන්ෆෝස්මන්ට් RF කම්බි දාපු හොඳ ස්ලැබ් එකක් තියෙනවා. මේ හරහා වාහනයක් වුණත් ගමන් කරන්න පුළුවන්. මෙයාගේ තියෙන සිදුරු වලින් වැටෙන ජලය පොළවට අවශෝෂණය වෙනවා. වැටෙන ජලය පොළවට අවශෝෂණය වෙනවා. ඊළඟට ඔබට ප්‍රශ්නයක් අහන්න පුළුවන් සර් වහිනකොට එළියේ තියෙන වතුරත් මේක ඇතුළට පිරෙනවනේ. ඔව්. වහින අවස්ථාවේදී සම්පූර්ණ පොළවේ තියෙන ජලයත් මේකට ඇතුළු වෙනවා කරන්න දෙයක් නැහැ. නමුත් වැස්ස නවතින දවස්වලදී මේ ගැටලුවක් නැහැ. වැටෙන ටික පොළවටම අවශෝෂණය වෙනවා. නිරන්තරයෙන්ම ජලය එක රාශී වන තැනක් නම් නිරන්තරයෙන්ම තෙත ගතිය තියෙන තැනක් නම් ඒ වගේ තැනක මතක තබා ගන්න මේ වගේ පෙඟවුම් වලක් නිර්මාණය කිරීම යෝග්‍ය නැහැ ප්‍රායෝගික නැහැ. ඒ වගේ අවස්ථාවකදී නිරන්තරයෙන් පිරී තිබෙන නිසා මේ වගේ අවස්ථාවක මේ ටැංකිය උතුරා යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පෙඟවුම් වලක් පොළවට ජලය අවශෝෂණය වෙන්න නිසියාකාරව අවශෝෂණය වන ස්ථානයක පිහිටුවාලීම දුවේ පුතේ වැදගත් කරුණක් බවට පත් වෙනවා. පසතුරට කසල උරා ගැනීමට සැලැස්වීම මෙහි අරමුණයි. මේ නිසා පෙඟවුම් වල තෙතමනය උරා ගන්නා සුළු පස් පිහිටි ස්ථානයක සකස් විය යුතුය. ලිඳක් වැනි ජල ප්‍රභවයකින් ඈත්ව පිහිටන්න ඕනේ. ඒ වගේම විශේෂ දේ දැන් මේ රූප සටහනට අනුව අන්න ගල් වලින් ඇතුලෙන් ආපු ගඩොල් වලින් මේ සිදුරු වලින් ආපු ඒවා පොළවට අවශෝෂණය වෙන්න සලස්වනවා. එතකොට මේවා 100% පිරිපහදු වෙලා නෙවෙයි එන්නේ. මේ වගේ තරමක් දුරට අපද්‍රව්‍යයන් මල මූත්‍ර තියෙන්න පුළුවන්. ඒ නිසා ජල ප්‍රභවයක් වැනි දෙයක් ළඟ තිබ්බොත් ලිඳක් වගේ තිබ්බොත් පොළව හරහා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ඒ ලිඳට මේවා අවශෝෂණය වෙන්න පුළුවන්. එම නිසා ජල ප්‍රභවයක් ලිඳක් තියෙනවා නම් ඊට තරමක් ඈතින් විශාල ඈතකින් මෙන්න මේ වැසිකිලි වල නිර්මාණය කිරීම පවත්වා ගැනීම වැදගත් කාරණාවක් බවට දුවේ පුතේපත් වෙනවා. ඊළඟට අපි කතා කරමු පෙඟවුම් වල නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. අපි දැන් කලින් කතා කරා පූතික ටැංකිය නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. දැන් අපි සාකච්ඡා කරන්නේ පෙඟවුම් වල සෝකේජ් පෙට්ටක නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. පළවෙනි කාරණාව. හැඩය වෘත්තාකාරය. සාමාන්‍ය විස්කම්භය මිලිමීටර 1200ක්. එහෙම නැත්නම් 1.2ක් පමණ විස්කම්භයක් සහිත වලක් විය යුතුයි. 1.2ක් මිලිමීටර පමණ වලක් වෙනවා අවම වශයෙන්. ඒ තියෙන අවම ශ්‍රේෂ්ඨ ඵලය පොළොවට උරා ගන්න. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න බෑ. අවමය. දැන් මෙය භාවිතා කරන පුද්ගල සංඛ්‍යාව වැඩි වෙන්න නිපදවන එළියට යොදන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. ජලය ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙයාගේ විස්කම්භය තවදුරටත් වැඩි කරලා ප්‍රමාණයෙන් විශාල අපිට හදා ගන්න වෙනවා පෙඟවුම් වලක්. ඒ වගේම දුවේ පුතේ ගැඹුර සාමාන්‍යයෙන් මීටර 3ක් පමණ විය යුතු අතර පසහි තත්ත්වය අනුව මෙම ගැඹුර වෙනස් විය හැකිය. ගැඹුරක් තියෙන්න ඕන මීටර 3ක් අවම වශයෙන්. නමුත් පසේ තත්ත්වයත් එක්ක ඒ ගැඹුර ප්‍රමාණය වෙනස් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. පසේ තත්ත්වය. පසේ උරා ගැනීමේ හැකියාව හොඳින් තිබෙනවා නම් ගැඹුර අඩු වුණාට කමක් නැහැ. පසේ උරා ගැනීමේ පසට අවශෝෂණයේ හැකියාව අඩු වෙනකොට මේ වලේ ගැඹුර තවදුරටත් වැඩි කරලා වැඩි ශ්‍රේෂ්ඨ ඵලයක් පවත්වා ගත යුතු වෙනවා. ජලය පිටතට කාන්දු වීමට හැකිවන පරිදි බිත්ති සකස් විය යුතු අතර ගඩොල් පාවිච්චි කරන්නේ නම් වී කුස්තුර යොදා ගැනීම සාර්ථකව සිදු කළ හැකිය. මොකද්ද මේ වී කුස්තුර කියලා කියන්නේ? ඔන්න බලන්න ගඩොලෙන් බඳිනකොට මෙන්න මේ ආකාරයේ වෘත්තාකාර හැඩයට අපි නිර්මාණය කරන්නේ. ඔන්න ගඩොල තියෙනවා. ඊළඟ ගඩොල තියෙනවා මෙන්න මේ ආකාරයට. ඊළඟ ගඩොල තියෙනවා මෙන්න මේ ආකාරයට. ඔහොම තියාගෙන යනවා.
බදාම දාද්දී දුවේ පුතේ මෙන්න මේ කුස්තුරයට දානවා මේ කුස්තුරයට දානවා. මේ හැඩයේ V කුස්තුරයක් තියෙනවා. ඒ V කුස්තුරය හිස්ව තියෙනවා. V කුස්තුරය හිස්ව තිබෙනවා. V කුස්තුරය හිස්ව තැබීම සිදු කරනවා. මේකට බදාම දාන්නේ. ඇයි ඒ බදාම දාන්නේ නැත්තේ? මෙයාගේ අභ්‍යන්තරයේ තිබෙන ජලය මෙන්න මේ ආකාරයේ ඉවතට කාන්දු වෙලා යන්නේ. මේ V කුස්තුරේ හරහා. වරියක් කර වරියක් බොහෝ අවස්ථාවලදී ගඩොලෙන් නිර්මාණය කරනවා නම් V කුස්තුර නිදහසේ බදාම දාන්න නැතුව තබනවා. ඔක පෙරසවි කොන්ක්‍රීට් නම් මොකද කරන්නේ? සිදුරක් තියෙනවා. කළු ගලෙන් බදිනවා නම් ගල් කිහිපයක් කරෙන්න සිදුරු නිසි ආකාරයෙන් තබලා තියෙනවා. ඊළඟට කියනවා බිත්ති සඳහා අත්තිවාරම වෘත්තාකාර හැඩයෙන් යුතු කොන්ක්‍රීට් වරගැන්වූ සිමෙන්ති වලලු යොදා සකස් කළ තිබිය යුතුය. දැන් අර ආකාරයෙන්ම පොළව ගත්තාම මෙන්න මේ විදිහට අපි පොළව ගමුකෝ. right. ඔන්න ගැඹුරු පොළව කොහොමනේ තියෙන්නේ. දැන් මෙයාගේ යට මෙන්න මේ විදිහේ ෆවුන්ඩේෂන් එකක් හදන්න ඕනේ. මේ ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එකට කම්බි දාලා නිර්මාණය කළා. මේ මත තමයි අර වෘත්තාකාර හැඩේ ප්‍රීකාස්ට් සෝකේජ් පිට් එක ස්ථානගත කරන්න ඕනේ. මේ පාදම වැරගැන්වූ පාදමක්. වැරගැන්වූ පාදමක්. සමහර අවස්ථාවලදී මෙයාගේ මතු පිටට මෙන්න මේ වගේ ස්ලැබ් එකකුත් යොදීම සිදු කරනවා. මේ මත වාහන යන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඊටාම ශක්තිමත්ව මේ භාරය දරා ගන්න ඕනේ ස්ලැබ් එකෙන් බිත්තියට බිත්තියෙන් අත්තිවාරමට. ඒ නිසා අනිවාර්යයෙන්ම ශක්තිමත් අත්තිවාරම් පාදමක් නිර්මාණය කිරීම පූතික ටැංකියටත් වැදගත් වෙනවා. ඒ වගේම පෙඟවුම් වල නිර්මාණයේදීත් වැදගත් වෙනවා. මේවා MCQ ප්‍රශ්නවලදී දුවේ පුතේ ඔබෙන් අහන්න පුළුවන් ඈ. අහන්න පුළුවන් මේ සත්‍ය අසත්‍ය ප්‍රකාශය. තාම වැදගත්. හොඳින් තේරුම් ගන්න තියාගන්න. මතු පිට කොන්ක්‍රීට් ආවරණයේදීම අර මං කලින් කියූ පරිදි මතු පිටට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් යෙදීම අනිවාර්යයි. මතු පිට කොන්ක්‍රීට් ආවරණයක් ස්ලැබ් එකක් යොදලා නියමිත ආකාරයෙන් පවත්වා තිබීම අනිවාර්ය කරුණක්. වැසි දිනවලදී පිටත පසෙහි ඇති ජලය පෙඟවුම් වල තුරට උරා ගැනීම වැළැක්වීම සඳහා පොළව මතු පිට මට්ටමේ සිට මිලිමීටර 750ක් පමණ වූ පහළට පෙඟවුම් වල බිත්ති ඇතුළත සිමෙන්ති කපරාරු කර තිබේ. right. දැන් මෙන්න මේ ආකාරයෙන් බලන්න. මේ පොළව මට්ටම ground level. දැන් මේ තියෙන්නේ අත්තිවාරම තියෙනවා. ස්ලැබ් එක දාලානේ තියෙන්නේ. මෙන්න මේ පොළව මට්ටමේ ඉඳලා 750ක් පහළට. මෙන්න මේ ප්‍රමාණය 750ක් මිලිමීටර පහළට කපරාරු කර තිබීම. තිබෙන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? වැසි දිනවලදී මෙන්න මේ පොළවේ රැඳි ජලය මෙන්න මෙයාගේ අභ්‍යන්තරයට ගමන් කිරීම වළක්වාලීමට. ඊළඟට අපි එනවා දුවේ පුතේ පසෙහි වැස්සීමේ පරීක්ෂාවට. මේ පසෙහි වැස්සීමේ පරීක්ෂාවක් කරන්නේ ඇයි? අප මේ නිර්මාණය කරන පෙඟවුම් වල සුදුසුද ඒ ප්‍රදේශයේ ස්ථානගත කරන්න. ඒ ප්‍රදේශයේ පසේ උරා ගැනීමේ ශක්තිය අඩු නම් අවම නම් පසේ වැස්සීමේ පරීක්ෂාව ඉතාම දුර්වලයි. ඒ අවස්ථාවේදී සුදුසු වෙන ප්‍රදේශයක පෙඟවුම් වල ස්ථානගත කර යුතුයි. දැන් පසේ උරා ගැනීම හැකියාව කොහොමද තියෙන්නේ කියලා මේ විදිහට බලමු. පෙඟවුම් වල සඳහා පසේ තෙතමනය උරා ගැනීමේ තත්ත්වය සොයා බැලීම මෙම පරීක්ෂණයේ අදහසයි. මේ පරීක්ෂණයේ අදහස මේ පසේ උරා ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම. එහිදී කියනවා පසට ජලය එකතු වූ විට
පස තුල ජලය වැසීම සිදුවීමට ගතවන කාලය මෙම පරීක්ෂණයේදී නිරීක්ෂණයට ලක් කළ යුතුය. පස තුලට ජලය වැසීම සිදුවීමට ගතවන කාලය නිරීක්ෂණය කිරීම. කොච්චර කාලයක් යනවද මේ පස තුලට ජලය ගමන් කරන්න? මෙන්න මේ නිරීක්ෂණය කිරීම තමයි මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය වන්නේ, මේ පරීක්ෂණයේ වැදගත්කම වන්නේ. දැන් මේ පරීක්ෂණය කරන ආකාරය මෙන්න මේ විදිහට බලමු. පරීක්ෂණය කරනු ලබන පිළිවෙල, ක්‍රියාපිළිවෙල එහිදී කියනවා පෙඟවුම් වල සඳහා යෝජිත බිමෙහි 600ක් 900ක් ප්‍රමාණයේ ගැඹුරු සිදුරු 6ක් හාරන්න. අපි හිතමු මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි තියෙන්නේ පෙඟවුම් වල නිර්මාණය කරන්න. මේ ස්ථානයේ 1 2 3 4 5 6. ඔයගේ සිදුරු 6ක් හාරනවා. මෙන්න මේ එක සිදුරක ගැඹුර එක්කෝ මිලිමීටර 600ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 900ක් වෙන්න පුළුවන්. 600 හෝ 900 සමාන ප්‍රමාණයන්ගෙන් වලවල් 6ක් හාරනවා. සමාන පරතරයෙන් 6ක් හාරනවා. ඊට පස්සේ සියලුම සිදුරු ජලයෙන් පුරවන්න. මේ ඔක්කොටම ජලය දානවා. කොන සම්පූර්ණ කටමට්ටම් ජලයෙන් පුරවනවා. ජල මට්ටම මිලිමීටර 150ක් දක්වා අඩු වෙන්න අවස්ථාව දෙන්න. 150ක් දක්වා අඩු වෙන්න අවස්ථාව දෙනවා. මේ 150ක් මිලිමීටර අඩු වෙන්න දෙනවා. මෙන්න මේ පස තමයි අපි කියන්නේ টොප් සොයිල් එක. টොප් සොයිල්. මතු පිට පස් තට්ටුව. ඕක ගැන තේරුමක් නෑ. මතු පිට පස් තට්ටුවේ තියෙන්නේ දි รา ගියපු සාක සත්ව කොටස්. ඒ නිසා ඒ ගැන අපි කල්පනා කරන්නේ. එතනින් පස්සේ තමයි හොද ටික තියෙන්නේ. තද හයිය පස. අන්න ඒ පසට අවශෝෂණය වෙන ප්‍රමාණය පිළිබඳ දල අදහසක් ලබා ගන්න ඕනේ. එතනින් පස්සේ මිලිමීටර 150ක් පස්සේ එතෙන් සිට මිලිමීටර 25කින් ජල මට්ටම පහළ බැසීමට හැර කාලය සටහන් කරගන්න. ජල මට්ටම පරීක්ෂා කිරීම සඳහා මිනුම් දණ්ඩක් භාවිතා කරන්න. ඊට පස්සේ එතන ඉඳලා මිලිමීටර 25කින් ජල මට්ටම පහළට යන අන්න කාලය පරීක්ෂා කරනවා. එතන ඉඳලා මිලිමීටර 25කින් අඟලකින් අඩු වෙන්න ගතවන කාලය පරීක්ෂා කරනවා. 150ක් ගිහිල්ලා තව 25ක්. 150ක් ගියාට පස්සේ එතන ඉඳලා මිලිමීටර 25ක් ජල මට්ටම අඩු වෙන්න ගතවන කාලය පරීක්ෂා කරනවා. පහත වගුව අනුව පෙඟවුම් වල සඳහා අවශ්‍ය පරිමාව ගණනය කරන්න. අන්න පහත වගුව. දැන් වගුව දෙස අවධානය යොමු කරන්න. මිලිමීටර 25කින් ජල මට්ටම පහළ බැසීමට සඳහා ගත වූ කාලය මිනිත්තු 2 හෝ අඩු නම් මිනිත්තු 3 නම් 4 නම් 5 නම් 10 නම් 15 නම් 20 නම් 30 නම් 60 නම් අන්න පෙඟවුම් වල සඳහා පරිමාව එක් පුද්ගලයෙකුට පරිමාව ඝන මීටර වලින්. පරිමාව කොච්චරකින්ද? ඝන මීටර වලින් 4යි. ඊට ගතවන කාලය මිනිත්තු 3ක් නම් පෙඟවුම් වලේ පරිමාව ඝන මීටර 5යි. මිනිත්තු 60ක් ගත වෙනවා නම් පෙඟවුම් වලේ පරිමාව ඝන මීටර 17ක් එක පුද්ගලයෙකුට. නිවසේ 5 දෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ අදාළ chart එකේ දක්වන අගේ 5න් ගුණ කරන්න ඕනේ. මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා නම් 4න් ගුණ කරලා ගන්න ඕනේ. නමුත් පැයට වඩා යනවා නම් මිනිත්තු 60කට වඩා යනවා නම් අඟලක් බහින්න ඒ වල කිසිම ආකාරයකින් පෙඟවුම් වලක් නිර්මාණය කිරීම සඳහා එම ස්ථානය සුදුසු නෑ. එම ස්ථානයට ජලය අවශෝෂණය වෙන්නේ නැහැ. එක්ක ජලයේ තෙතමනය වැඩි. නැත්නම් පසේ තද ගතිය වැඩි. තෙතමනය වැඩියෙන් තියෙනවා කොහොමත් මේ ජල මට්ටම පහළට යන්නේ නැහැ. එන එවැනි අවස්ථා, එවැනි ස්ථාන පෙඟවුම් වලක් නිර්මාණය කිරීම සඳහා සුදුසු වෙනවද? සුදුසු වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව හොඳින් තේරුම් ගන්න. පෙඟවුම් වලක් නිර්මාණයේදී හොඳින් පසට මේ ජලය අවශෝෂණය වන ස්ථානයක් තෝරාගත යුතුයි. මේ chart එක ඔබට භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. ඒ වගේම මේ අපෝහන පද්ධතියක් නිර්මාණය කිරීමේදී අපත ජලය බැහැර කිරීමේදී මල අපවිත්‍රයන් බැහැර කිරීමේදී අප භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේද දෙකක්. සංයෝජිත ක්‍රමය combined system. ඒ වගේම අසම්බන්ධිත ක්‍රමය separate system. මතක තියාගන්න මේ ක්‍රම දෙක කෙටි ආකාරයෙන්.
දැන් වැසිකිලි කැසිකිලි. වැසිකිලියෙන් මල අපද්‍රව්‍ය, කැසිකිලියෙන් මූත්‍ර. මේ දෙකම පරිසරයට නිසි පරිදි බැහැර කරන්න බෑ. ඒවා වෙනම සෞඛ්‍ය ආරක්ෂිතව බැහැර කරන්න ඕනේ. මේ දෙකට අමතරව වැසිකිළියේ නාන වතුර, වොෂ් බේසින් එකේ හෝදන වතුරත් අපත ජලයේ විදිහට ගන්නවා. ඒවා පරිසරයට බැහැර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒවා දුගඳ හමන්නේ නෑනේ. සබන් හේතු වතුර යන්නේ නෑ. නාල සබන් හෝදන වතුර දුගඳ හමන්නේ නෑ. සංයෝජිත ක්‍රමේදී කම්බයින් සිස්ටම් එකේදී අර වැසිකිලි මල මූත්‍රායි මේ නාන වතුරයි ඔක්කොම එකතු කරමින් එකට තමයි ඩිස්පෝස් කරන්නේ. එකට තමයි අරයි යන්නේ. අසම්බන්ධිත ක්‍රමේදී මල මූත්‍ර වෙනම අරයි යනවා. ඒ වගේම මේ නාන වතුර අපත ජලය සෝදන වතුර වෙනම අරයි යනවා. මෙන්න මේ වගේ සිස්ටම් දෙකකට අපි කියනවා combined system and separate system. එහෙම නැත්නම් සංයෝජිත ක්‍රමය සහ අසම්බන්ධිත ක්‍රමය ලෙස හඳුන්වනු ලබනවා. සංයෝජිත ක්‍රමය combined system ගැන කතා කරමු. සියලුම සනීපාරක්ෂක උපකරණ තුලින් ඉවත් වන අපත ජලය බැහැරලීම සඳහා එක් පොදු නලයක් යොදා ගැනීම මේන් අදහස් කරයි. අන සියලුම සනීපාරක්ෂක වාහන තුලින් එනේවා එකට සංයෝජිත ක්‍රමය. රූප සටහනේ පෙන්වා ඇති පරිදි නාන ඔරුව, මුහුණ සෝදන බේසම වැනි උපකරණ වලින් ඉවත් වන අපත ජලයත්, වැසිකිලි පෝච්චි වලින් ඉවත් වන පල්දෝරු ජලයත් එකම ප්‍රධාන නලයකට යොමු කරනවා. එකම ප්‍රධාන නලයකට යොමු කරන මෙන්න මේ රූප සටහනේ වගේ. ඔක්කොම එකට තමයි ගන්න. වැසිකිලි නල, ඒ වගේම නාන බේසන්, නාන ඔරු, මුහුණ සෝදන ඒවා මේ සියල්ලම එකම නලයට එකතු කරලා අරන් යනවා. මෙහිදී තිබෙන විශේෂ කාරණාව තමයි එන ලෝඩ් එක වැඩි. මේ වඩාත් යෝග්‍ය වෙනවා පොදු පල්දෝරු පද්ධතියකට යොමු කරනවා. පූතික ටැංකියට පෙඟවුම් වලට යොමු කරන විටදී පෙඟවුම් වල පිරෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩිද නැද්ද? වැඩි. හොඳට පසට ජලය අවශෝෂණය වෙන්න පුළුවන් ස්ථානයක නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. පෙඟවුම් වල හරහා පොළවට අවශෝෂණලා යයි. නමුත් පද්ධතිය පරිසරය ඊටාම පිරිසුදු තත්ත්වයේ පවතිනවද නැද්ද මේ ක්‍රමයේදී? ඔව්. කිසිම අපද්‍රව්‍යයක් එළියට යන්නේ නැහැ. ඔක්කොම පෙඟවුම් වල හරහා තමයි යන්නේ. වැසිකිලි නාන ඒ ඔක්කොම ටික. එතකොට පද්ධතිය ඊටාම සුරක්ෂිතයි. නමුත් පසට හොඳින් ජලය උරා ගන්න නැති අවස්ථාවකදී මෙය ඊටාම බැරෑරුම් කාරණාවක්, ඊටාම අවදානම් තත්ත්වයක් බවට පත් වෙනවා. වාස් සහ වාසි දෙකම තියෙනවා. නාන ඔරුව, මුහුණ සෝදන බේසම්, වැසිකිලි පෝච්චිය, සිංක් භාජනයේ ගලි හබක මනුබිල මේ අසඳහා භාවිතා කරන ඉංග්‍රීසි වචන. bath tub, wash basin, closet, sink, gully trap, manhole. එයා තමයි කෙටි කරලා තියෙන්නේ. මේ වගේ මේ රූප සටහන් වල තිබෙන මේ නාමකරණය පිළිබඳවත් මතක තබා ගන්න. නාන ඔරුවට bath tub කියනවා. මුහුණ සෝදන බේසමට wash basin, වැසිකිලි පෝච්චිය කොමඩ්, සිංක් භාජනය සිංක්, ගලි හබක ගලි ට්‍රැප්, මනුබිල මෑන්හෝල් කියන වචන භාවිතා වෙනවා. මෙහිදී ප්‍රධාන අවශ්‍යතා කිහිපයක් තියෙනවා. ප්‍රධාන නලය සඳහා විස්කම්භය වැඩි නලයක්, අවම මිලිමීටර 100ක නලයක්වත් යොදා ගැනීම. අරව ටික ඔක්කොම එකතු වෙන තැන ස්ථානයට මිලිමීටර 100ක නලයක්. ඒ ලෝඩ් එක වැඩිනේ. සිංක් එකෙන් එනවා, නාන බේසමෙන් එනවා, කොමඩ් එකෙන් එනවා. මේ ඔක්කොම එකතු කරලා යවන්න අනිවාර්යෙන් මිලිමීටර 100ක නලයක්වත් අවශ්‍යයි. දෙවන අවස්ථාවය නලයේ ඉහළ විවෘත කෙළවර ගෝලීය කම්බි දැලකින් ආවරණය කර තිබීම. ගෝලීය කම්බි දැලකින් ආවරණය කර තිබෙනවා ඉහළ අපද්‍රව්‍ය මේ නලය තුළට ඇතුළු වෙයි කියලා. සියලුම ශාඛා නල සඳහා ජල උගුල් සවි කර තිබීම. සියලුම ශාඛා නල ප්‍රධාන නලයට සම්බන්ධ කරනකොට ට්‍රැප් එකක් ජල උගුලක්. ඒ වගේ තිබෙන අහිතකර ද්‍රව්‍ය, අපවිත්‍ර ද්‍රව්‍ය, කෘමි සතුන් ප්‍රධාන නලයට ඇතුළු වීම වළක්වීම සඳහා ගලියක් කරහා සම්බන්ධ කළ යුතුයි. බිම්මාලයේ ඇති උපකරණ ඉවත් වන අපවිත්‍ර ජලය ශාඛා නලයක් තුළින් ප්‍රධාන නලයට මනුබිලක් කරහා සම්බන්ධ කිරීම. පළවෙනි ෆ්ලෝ එකේ යටම තට්ටුවේ තියෙනවා නම් ප්‍රධාන නලයට එකතු කරනකොට මනුබිලක් කරහා මෑන්හෝල් එකක් කරහා එවන්න ඕනේ. පළවෙනි එකේ විතරයි. දෙවන තට්ටුවේ තුන්වන තට්ටුවේ යනකොට ගලි ට්‍රැප් එකක් ජල උගුලක් කරහා යවන්න ඕනේ. පළවෙනි එකේ විතරක් මනුබිලක් කරහා සම්බන්ධ කරන්න කියලා නියම වගයක් තියෙනවා.
මේ සංයෝජිත ක්‍රමයේදී. සම්බන්ධිත ක්‍රමයේදී. අපි ඊළඟට බලමු අසම්බන්ධිත ක්‍රමය separate system. ඒක තමයි වඩා සුදුසු ක්‍රමය. අපත ජලය වෙනම පල්දෝරු මිනිස් මල වෙනම සම්බන්ධ වෙනවා. අසම්බන්ධිත ක්‍රමය separate system. නාන බේසම ඔරුව මුහුණ සෝදන බේසම වැනි උපකරණ වලින් ඉවත් වන අපත ජලය සඳහා එක් නලයකුත් වැසිකිලි පෝච්චි යුරිනල්ස් මූත්‍රා වැනි උපකරණ තුලින් ඉවත් වන පල්දෝරු ජලය සඳහා වෙනම නලයකුත් මම ක්‍රමයේදී යොදා ගනු ලැබේ. අන්න වෙන වෙනම නල මේ ක්‍රම සඳහා යොදා ගන්නවා. පොළොව මට්ටමේදී අපත ජලය සහ පල්දෝරු නල මාර්ග වෙන වෙනම බැහැර කිරීමේ ක්‍රියාවලියට යොමු කළ යුතුය. මෙවිට පල්දෝරු නල තුල ඇති අපිරිසිදු වාදය දුර්ගන්ධය අපත ජල මාර්ග වලට එකතු වීම සිදු නොවේ. දැන් පල්දෝරු නලවල තියෙන දුගද ඒ දුගද නාන වතුර ඉවත් කරන නල තුලයි මේව සභ්‍යන්තරයට කාන්දු වෙන්න පුළුවන්. එවැනි අවදානම් තත්ත්වයක් තිබෙනවා. එය මේ separate system එකේදී අසම්බන්ධිත ක්‍රමයේදී එන්නේ නැහැ. ඒ පල්දෝරු නලත් එක්ක අපි නාන වතුර එකතු කරන්නේ අපත ජල එකතු කරන්නේ. ඒ නල එකිනෙක සම්බන්ධ වීමේ අවදානමක් නැහැ. ජල උගුල් අවශ්‍යතාවය පල්දෝරු නලයට සම්බන්ධ කෙරෙන සනීපාරක්ෂක උපකරණ වලට පමණක් සිදු කරේ. ඒවා සනීපාරක්ෂක උපකරණ වලට පමණක් සිදු කරනවා. මෙන්න මේ වගේ අපත ජලය වෙනම මේ විදියට ඒ වගේම පල්දෝරු මිනිස් මල වෙනම ආකාරයට සම්බන්ධ කරනවා. මේ එක් එක් උපාංග වලට ඒ උපාංග වල නාමකරණයත් මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. intercepting tank, manhole, main sewerage pipeline, ගලි, ඊළඟට pantry sink, commode, wash basin, ඊළඟට bathtub, water closet, rain water, එහෙම නැත්නම් වැසිකිලි පෝච්චිය water closets, SP පල්දෝරු නල, sewerage pipe, waste pipe, vent pipe. ඔයදී මේ නාමකරණයන් තිබෙනවා. මේවත් ඔබ හොඳින් මතක තියාගන්න. සමහර ඩ්‍රෝයින් වල මේ විශේෂ නාමකරණයන් තියෙනවා. මේ එක එක උපකරණ සම්බන්ධලා තියෙන ස්ථාන. මේ වගේ ස්ථාන ගණනාවක් නාන ඔරු, අපත නල, පල්දෝරු නල, වැසි ජල නල, වැසිකිලි පෝච්චි, නාන ඔරු, මුහුණ සෝදන බේසම්, වැසිකිලි පෝච්චි කොමඩය, පැන්ට්‍රි සිංක්, ගලිය, ප්‍රධාන පල්දෝරු නල, මනුබිල, අතුරුවල ජල උගුල. මේසා විශාල උපාංග ප්‍රමාණයක් නිවසේ කොටස්වල අන්තර්ගත වෙනවාද නැද්ද? අන්තර්ගත වෙනවා. මොන දැන් ඔබට දල අදහසක් තියෙනවා සම්බන්ධිත ක්‍රමය සහ අසම්බන්ධිත ක්‍රමය පිළිබඳව. අප දැන් මේ පාඩමේ මේ ඒකකයේ ගෘහස්ත ජල සම්පාදන හා කසල කළමනාකරණ කොටසේ අපි අවසානයට ඇවිල්ලා තියෙනවා. අපි ජල චක්‍රයෙන් ආරම්භ කරමින් ජලය ව්‍යාප්ත වී තිබෙන ආකාරය කතා කරලා, ජල පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ගැන කතා කරලා, ඒවා නිවසට බෙදා හරින ආකාරය ගැන කතා කරලා, ඒ සඳහා සම්බන්ධ වන උපකරණ ගැන කතා කරලා, නිවසේ බැහැරුණ කසල වර්ගීකරණය කරලා, ඒ කසල නිසි පරිදි පරිසරයට බැහැර කරන ක්‍රමවේදත් පිළිබඳව කතා කරමින් අප මේ ඒකකය දුවේ පුතේ මේ ආකාරයට අවසන් කරනවා. ඔබට 16 වන ඒකකයේදී අපි හමු වෙනවා සිවිල් තාක්ෂණ වේදයට අදාළ ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය කිරීම කිවන සිවිල් පාඩමත් එක්ක. එතෙක් දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.